සුබ දවසක් වේවා දුවල පුතාලා හැමෝටම. අද අපිට කතා කරන්න තියෙන්නේ 11 වසර grade 11 එකේ අන්තිම පාඩමේ අන්තිම chapter එක. lesson 6 වල chapter 5 එක තමයි මේකෙන් අපි සම්පූර්ණ syllabus එක සම්පූර්ණ වෙනවා මේ කොටසෙන් පස්සේ. ලබන මාසේ මුල් සතිය අපි පටන් ගන්නවා. ඔයාලගේ MCQ 250ක්. ප්‍රශ්න 250 ටියුට් එක ඒක අලුතෙන් print කරලා තියෙන්නේ වෙනස් කරලා තියෙන්නේ. ඒක පටන් අර ගන්නවා. කලින් දීපු එකේ type settings වල අඩුපාඩු වගේක් තිබුණා. ඒක නිසා නැවත ඒක correct කරලා print කරලා පටන් ගන්නවා ලබන මාසේ. edit කරලා තමයි ඔයගොල්ලන්ගේ විභාගයට යවන්නේ. right. එහෙනම් අපි බලමු මොනවද මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ තියෙන සමාජීය ගැටලු. social issues related to information technology. මංකව තොරතුරු තාක්ෂණය සම්බන්ධ සමාජ ගැටලු තියෙනවා. මේකේ හොඳ පැත්ත වගේම අභියෝගාත්මක පැත්තකුත් තියෙනවා. මොනවද මේ තියෙන දේවල්? අංකිත බෙදුම digital divide. හසුරු කුසලතා අවසුවීම. abolition of handling scales, anti social use of information technology. තොරතුරු තාක්ෂණය සමාජ විරෝධී ලෙස භාවිතය. right අපි බලමු මොනවද මේ කාරණා කියලා. what is digital divide? කලිනුත් අපි කිව්වා මේ තොරතුරු තාක්ෂණ පහසුකම් තියෙන පිරිසක් ඉන්නවා. එහෙම පහසුකම් නැති පිරිසක් ඉන්නවා. මේ කණ්ඩායම් දෙක අතර තියෙන බෙදීම අපි තමයි digital divide විදියට සලකන්නේ. Digital divide is an economic and social inequality due to the difference in access to, ability to, or use of information and communication technology. තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිත කිරීමට ඇති පහසුකම් සහ හැකියාව, හැසිරවීමේ හැකියාව සහ ඒ පිළිබඳව ඇති දැනුම මිනිස් ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් එකිනෙකා වෙන් කරනු ලබයි. මේක අංකිත බෙදුම විදියට අපි සඳහන් කරනවා. තොරතුරු තාක්ෂණ පහසුකම් සහ දැනුම තියෙන පිරිසත්, එහෙම තොරතුරු තාක්ෂණ පහසුකම් සහ දැනුම නැතු පිරිසත් අතර තියෙන වෙනස තමයි අපි මේ digital divide විදියට සලකන්නේ. What are the cause of digital divide? මෙහෙම බෙදීමක් ඇතිවීමට හේතු මොනවාද? right. උගත්කම, තාක්ෂණික හැකියාව හා දැනුම ඇතිකම, පොහොසත්කම, කාර්මික වූ බව, නාගරික ජීවිතය. right. හැකියාව තියෙනවා නම්, හැකියාව නැත්නම් නැති වෙන්නත් යම් කාරණා ටිකක් බලපානවා. නුගත්කම, තාක්ෂණික හැකියාව සහ දැනුම නොමැතිකම, දුප්පත්කම, කාර්මික නො වූ බව, ගම්බද ජීවිතය. education, ability to use technology, affluence, industrial development, suburban, lack of education, inability to use the technology, poverty, under industrial development, rural. right. දැන් මේ විදිහට තිබුණාට අපි මේක අවබෝධ කරගන්න ඕනේ. සමහර විට අපි කියනවා මේ උගත්කම, බුද්ධිමත්කම තිබුණත් සමහරවිට තොරතුරු තාක්ෂණේ වැඩක් නැහැ. ඕකෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. කියලා. එහෙම කියන්න පුළුවන්. ඒක නිසා මේක අවබෝධයෙන් කරන්න ඕන දෙයක්. විශේෂයෙන් දෙමව්පියෝ ඔයාලගේ ගොඩක් පොහොසත් කියලා කියන්නේ දැනුමින්, බුද්ධියෙන්. ඒක නිසා තමයි ඔයාලට ICT කරන්න කියලා පෙළඹවීමක් තිබුණේ. ඔයාලා තෝරගත්තේ. ඔයගොල්ලන් වාසනාවන්තයි. ඇයි මං එහෙම කියන්නේ? දැන් ඔබට තේරෙනවනේ කොවිඩ් ආවට පස්සේ මේ කොවිඩ් එකත් එක්ක දැන් මාස 8ක් 10ක් ඉස්කෝලේ වහලා ක්ලාසස් වහලා හැම සබ්ජෙක්ට් එකක්ම උගන්වන්නේ ඔන්ලයින්. එක්ක YouTube එකේ, Zoom එකේ, Team එකේ. මේ ඇප් වල උගන්වන්නේ. එහෙනම් කවදාවත් නැති විදියට ICT ඇප්ලයි වෙලා තිනවා. ඔබේ ජීවිතේටත්. මේව නැතුව කරන්න බෑ. ඒක නිසා මම මේක අවුරුදු 10කට කලින් මම මේ කතන්දරේ කිව්වා. 10කට 15කට කලින් ඉඳන් මේ කතාව කිව්වට මිනිස්සු ගණන් ගත්තේ නැහැ. තෝරගත්තේ නැහැ සබ්ජෙක්ට් එක. නමුත් අද වෙනකොට ප්‍රැක්ටිකලි හැම කෙනෙක්ටම මේක ඇප්ලයි කරන්න වෙලා තියෙනවා. බැංක් එකකට යන්න බෑ, ඇප්ලිකේෂන් එකක් තමයි පාවිච්චි කරන්නේ. රීලෝඩ් එකක් දාන්න ඇප්ලිකේෂන් එකක් තමයි ෆෝන් එකේ පාවිච්චි කරන්නේ. මොබයිල් ෆෝන් එක කියන්නේ කම්පියුටර් එකක්. එහෙනම් අපිට මේක නැතුව දැන් යන්න බෑ ලෝකේ. ලංකාවත් එහෙමයි. ඒක නිසා මේ තාක්ෂණික දැනුම ඔබට කොයි අවස්ථාවේදී හරි ලබා ගන්න වෙනවමයි. right. ඒතර මේක ලොකු බ්‍රිජ් එකක්, පාලමක් ඔයාලට උඩට තමන්ගේ knowledge එක වැඩි කරගෙන
පිටරට යුනිවර්සිටි එකට හරි ගිහිල්ලා ඉගෙන ගන්න අවශ්‍ය කරන ෆවුන්ඩේෂන් එක සම්පූර්ණ මෙතනින් හැදෙනවා. හරි. එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. අංකිත බෙදුම අඩු කිරීමට අංකිත සේතු ඇති කරයි අංකිත සේතු ඇති කළ හැකි ආකාරය. දැන් මෙහෙම බෙදීමක් ලංකාවේ තියෙනවනේ. මොකද්ද? තාක්ෂණික දැනුම තියෙන පිරිසක් ඉන්නවා, එහෙම නැති පිරිසක් ඉන්නවා. එහෙම තියෙන හේතුවකුත් තියෙනවා, එහෙම නැති වෙන හේතුවකුත් තියෙනවා. සමහරට දුප්පත්කමම නෙමෙයි, අපි ඒකට වැඩි ප්‍රයොරිටි එකක් දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධාන හේතුව. දුප්පත්කමත් එක හේතුවක්. right. Digital bridge is forming connections among people, avoiding the digital divide. right. digital divide එක නැති කරගන්න තමයි digital bridge එකක් හදලා තියෙන්නේ. how to form of digital bridge. how to form කොහොමද මේක form වෙන්නේ? කොහොමද මේක ඇති කරගන්නේ? right. digital literacy එකක් ඇති කරගන්න ඕන. අංකිත සාක්ෂරතාවයක් අපි ඇති කරගන්න ඕන. right. අපි ඒක තමයි ඇති කරගෙන යන්නේ. අංකිත සාක්ෂරතාවය ඇති කිරීමෙන් මිනිස්සුන්ට ලැබෙන වාසි මොනවද? The benefits of digital literacy are as follows. තොරතුරු හා sannivedana තාක්ෂණික යෙදවුම් භාවිත කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීම සහ ඒ පිළිබඳ උනන්දුවක් ඇති කිරීම. Understand the need to use ICT applications and create interest in them. දැන් ඔබ දන්නවා සාමාන්‍ය පෙළ උසස් පෙළ මහා පරිමාණ ටියුෂන් කරපු ගුරුවරු ලංකාවේ නුගේගොඩ ගම්පහ කුරුණෑගල වගේ හැම පළාතකම මොකද කරලා තින්නේ? ICT apply කරලා Zoom එක හරහා තමයි උගන්වන්නේ. YouTube එක හරහා තමයි උගන්වන්නේ. එහෙනම් එයාලා ඒක පාවිච්චි කරපු නිසා අනිත් සියලුම සමාජ මට්ටම් වල එහා සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? අකමැත්තෙන් හරි මේ ICT apply කරන්න වෙලා තියෙනවා. දැන් ඉස්කෝලේ ඔයාලගේ ඉස්කෝලේ වුණත් මොකද වෙලා තියෙන්නේ? උදේ ඉඳන් දානවා WhatsApp වලට දානවා, Telegram වලට දානවා නේද? උගන්වනවා. ඉතින් මේක අඩු ගානේ මොබයිල් ෆෝන් එකක් හරි හොඳ තියෙන්න ඕනි. ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න පුළුවන් මේ වැඩේ කරගෙන යන්න. right. තොරතුරු හා sannivedana තාක්ෂණික යෙදවුම් භාවිත කිරීමේදී ඇතිවන ගැටලු බොහෝ දුරට निराකරණය කර ගැනීමේ හැකියාව. Ability to largely solve the problems with the use of information and communication technology applications. Forums තියෙනවා. app තියෙනවා. YouTube එකේ videos දාලා තියෙනවා. ඊට අමතරව Facebook groups තියෙනවා. ඒව හරහා අපිට මොනවා හරි issues තියෙනවා නම් අපිට දාන්න පුළුවන්. ඒව ඒ groups වලට ගිහලා එතකොට ඒගොල්ලන් එකට solution එකක් දෙනවා. ඒ වගේ ගොඩක් අපිට තියෙන ගැටලු ICT සම්බන්ධ විතරක් නෙමෙයි වාහන සම්බන්ධව, කෑම සම්බන්ධව, උද්‍යාන අලංකරණය සම්බන්ධව නැති දෙයක් නෑ groups. මොරටුවේ තියෙනවා මොරටු ගන් 18 කියලා group එකකුත්. ඒකට ගිහිල්ලා නේද? ඕන දේ විකුණන්න ගන්න මේ ඕන දෙයක් කරන්න පුළුවන් online application එකක් කරා. ඊළඟට බිල්පත් ගෙවීම, අධ්‍යාපන තොරතුරු ගවේෂණය හා රැස් කිරීම, වෛද්‍ය තොරතුරු අනාවරණය, දරුවන්ගේ අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම සඳහා උදව් කර ගැනීම, රැකියාව සඳහා ඉල්ලුම් කිරීම ආදී කටයුතු ඉතා පහසු බව වටහා ගැනීම. Understand that paying bills, exploring and collecting educational information, disclosing medical information, helping children obtain educational information, applying for jobs, etc. are all very easy. දැන් අපිට තියෙන මේකේ නුහුරුකම ඔබට තියෙන නේද? ඒකට හුරුුණාට පස්සේ හරි ලේසි. දැන් මේ දවස්වල ෆෝන් එකෙන් තමයි මම රීලෝඩ් එකක් දාගන්නේ. හරි. බැංකුවට යන්න විදියක් නැහැ නේ කාඩ් එකෙන් සල්ලි ගන්න නේද? රයිට්. ඒතර මේ විදියට සමහර බිල් SLT එකේ 4G බිල් එක ගෙවන්නේ ඔන්ලයින්. ඔන්ලයින් තමයි බිල් එක ගෙවන්නේ. ඒතර මෙන්න මේ වගේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒක ඇප්ලයි කරලා පොඩි ඇප්ලිකේෂන් එකක් තියෙන. ඒකට හුරුුණාට පස්සේ හරි ලේසි. දැන් වෙන්දරට වඩා කාලේ සෑහෙන ප්‍රමාණයක් ඉතුරු වෙලා තිනවා. ඒතර මෙන්න මේ ටික අපි මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන. ඔයාලා දැනුවත්, අම්මලා තාත්තලා දැනුවත් වෙලා තිනවා මේ වෙද්දි නේද? කරගන්නම දෙයක් නැති කමට දැන් මේ සම්බන්ධව දැනුවත් වෙලා තිනවා. හොඳයි. පරිගණක ලබා දීම, supply of computers, removal of other financial barriers and equal opportunities, participation of intermediate. කම්පියුටර්ස් අරන් දෙන්න පුළුවන් අයට අරන් දෙන්න, දෙමාපියන්ට අරන් දෙන්න පුළුවන් අයට අරන් දීලා තිනවා. මොබයිල් ෆෝන් එකක් හරි අරන් දීලා යාළගේ ෆෝන් එකකින් හරි මේ වැඩේ කරගෙන යනවා. කම්පියුටර්ස් අරන් දෙන්න පුළුවන් ගොඩක් හොඳයි. ඒ වගේම ගවර්න්මන්ට් එකත් මේ සඳහා මැදිහත් වෙලා තියෙනවා. යම් ආකාරයකට මේ දවස්වල ණය යෝජනා ක්‍රම යනවා. මූල්‍ය බාධා ඉවත් කිරීම සඳහා HNB වගේ බැංකුත් එක්ක කතා කරලා loans apply කරලා තිනවා බිස්නස් කරන අයට. personal loan. ඊළඟට දැන් ශිෂ්‍යත්ව දැන් කැම්පස් එකේ ළමයිට නම් ලැප්ටොප් එකක් ගෙවන්න දෙන ක්‍රමයක් තිබුණා. ටිකක් ගාන අඩු, සාමාන්‍ය මාකට් එකේ යන ගණන් වලට වඩා අඩුයි. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා data facilities දැන්
ප්‍රයිස් පොඩක් අඩු කරලා තියෙනවා නේද? සමහර ඒවා ෆ්‍රී දෙනවා මේ කාලය ඇතුළත. අතරමැදිව මේ සඳහා සම්බන්ධ වෙලා තියෙන ඩයලොග් මොබිටෙල් වගේ කම්පනීස් එක කතා කරලා ගවර්න්මන්ට් එකට පුළුවන් මොන හරි ෆැසිලිටි එකක් මේ වගේ කතා බහ කරලා තමන්ගේ රටේ පුරවැසියන්ට දෙන්න. රයිට්. යම් ප්‍රමාණයක් තියෙනවා නමුත් 100%ක් සාර්ථකයි කියලා කියන්න බෑ තාම මේ දේවල්. ඊළඟට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් ගොඩක් දුර්වලයි අපේ රටේ. 4G නෑ, 3G සිග්නල් නෑ. ළමයි යන්න ඕන ගස් උඩ ගල් උඩට ටැංකි උඩට යන්න ඕනි නේද? මොරටුවේ නම් තාම එහෙම තත්ත්වයක් නැහැ. ඒක නිසා මේ ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරික අරමුණු නිසා නගරාසන්නේ විතරයි මේ කුළුණු ගහලා මේ වැඩේ කරගෙන යන්නේ. නමුත් ඊට ඇතුළට යනකොට මේ පහසුකම් ටික හරි ගස්සන්න ඕන ළමයින්ට. එතකොට තමයි මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. Abolition of handling skills. Abolition of handling skills. හසුරු කුසලතා අහෝසි වීම. හසුරු කුසලතා අහෝසි වීම තොරතුරු හා sannivedana තාක්ෂණයේ තවත් අතුරු ප්‍රතිඵලයකි. මේ සඳහා උදාහරණ කිහිපයක් ලියා දක්වන්න. Loss of manipulative skills is another byproduct of information and communication technology. Write a few examples of this. මිනිසුන්ගේ මේ කුසලතාව ටික අඩු වෙලා තියෙන හේතු මොනවාද කියලා අපි බලමු. කර්මාන්ත වල කාන්ත්‍රණ ශාලාවල යන්ත්‍ර මගෙන් මිනිස් ශ්‍රමය සහ හැකියාවන්ගෙන් ස්ථාන හිමි කර ගැනීම. මිනිස්සු ක්‍රියේටිව් වෙන්න ඕනේ නෑ නේද? අපි මැෂින්ස් වලින් වැඩ කරන නිසා මිනිසුන්ගේ තියෙන මේ ස්කිල් එක පොඩ්ඩක් නේද? හිතන එක චුට්ටක් අඩු වෙලා තියෙනවා. කියලා කියනවා. The occupation of human labor and skills by machinery industry. දැන් ගණන් හදන්න කැල්කියුලේටර්ස් තියෙනවා නේද? අපිට ඔළුව මහන්සි කරන්න දෙයක් නෑ නේද? මොලේ වේසන්න දෙයක් නෑ. පොතක ලියලා කොලේ ලියලා ගණන් හදන්න ඕනේ. කැල්ලෙක් ගත ටට්ටක් ගාලා ගැහුවා. ෆෝන් එකෙනුත් පුළුවන් දැන්. ෆෝන් එකෙත් කැල් එක තියෙනවනේ. සමහර වොච් වලත් තියෙනවා කැල් එක. ඉලෙක්ට්‍රොනික පොත්පත් සහ සංගරා හේතුවෙන් පුස්තකාල වැසී යාම සහ ඒ ආශ්‍රිත රැකියා හිමිවීම. Libraries have been made to close down and jobs in the sector lost due to the electronic books and magazines. Electronic ක්‍රමයට අපි ඉගෙන ගන්න නිසා දැන් ලයිබ්‍රරිස් වලට කවුරුත් යන්නේ අඩුයි. පොත්පත් එහෙම ගන්න යනවා කියවනවා අඩුයි. එතකොට ඔන්ලයින් තමයි හැම එකක්ම බලන්නේ. වීඩියෝස් තියෙනවනේ YouTube එකේ. ඉතින් මේකේ ලයිබ්‍රරි වැහිලා යන තත්ත්වෙකුත් තියෙනවා. මාර්ගගත ඉගෙනීමේ සහ අන්තර්ජාල තොරතුරු ලබා ගැනීමේ පහසු නිසා ගුරුවරුන්ගේ අවශ්‍යතාවය අඩුයි. તો ඉස්සරහට මේකත් ගොඩක් සාර්ථක වෙයි. Online learning through the distance mode has limited teacher resources. දැන් ඇත්තටම අපි ඔන්ලයින් වීඩියෝ එකක් දැම්මොත් එහෙම නේද? ලංකාවේ ඕන කෙනෙක්ට මේක බලන්න පුළුවන් නේ. එතකොට ලංකාවේ සමහරට අනිත් පළාත්වල ඉන්න ගුරුවරුන්ට එයාලගේ රැකියාවල් නැති වෙන්නත් පුළුවන්. ගණන් විද්‍යාව ගත්තොත් එහෙම එක්කෙනෙක්ට ලංකාවට උගන්වන්න පුළුවන් වුණොත් එහෙම මොකද වෙන්නේ? නේද? ගුරුවරු 10ක් ගුරුවරු 50ක් විතර පැනල් එකක් ගත්තොත් එහෙම එක්කම සබ්ජෙක්ට් එක එකපාර උගන්වගෙන යන්න පුළුවන් ලංකාවට. රයිට්? ඒතර එහෙම කරයිද දන්නෙත් නැහැ රජය ඉස්සරහට. ඉතින් කොහොම වුණත් එතකොට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. අපිට නම් ලොකු ගැටලුවක් කෙනෙක් නැහැ. ඒකමද කම්පියුටර් කියන්නේ ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් නේ. ජොබ් ඔරියන්ටඩ් නිසා ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල්ස් තියෙන නිසා ඉතින් ප්‍රැක්ටිකල් කරන්න අනිවාර්යෙන් ළමයි එනවා. හරි. කොහොමවත් එහෙම දෙයක්ත් තියෙනවා. දැන් අද එහෙම තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා ගුරුවරුන්ට. ඊළඟට නිවසේ සිටම සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර ගැනීමේ හැකියාව නිසා පරීක්ෂණාගාර කටයුතු හා සම්බන්ධ රැකියා හිමිවීම. මේක ගැන එකඟ වෙන්න අමාරුයි. දැන් සමහර දේවල් වලට ඕකේ දැන් අපි උන්න බලා ගන්න නේද? බ්ලඩ් එකක් චෙක් කරගන්න. ඒ වගේ දේවල් ගෙදර ඉඳන් කරගන්න පුළුවන් නේ. බ්ලඩ් ෂුගර් මැෂින් එකක් තියෙනවා නේද? පුංචි මැෂින්ස් තියෙනවා. ෆාමසි එකකින් උනත් ගන්න පුළුවන්. එම ගෙදර දින බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතර මේ නිසා මිනිස්සුන්ගේ තියෙන ජොබ්ස් අයින් වෙලා අහිමි වෙන තත්ත්වයකුත් තියෙනවා යම් ආකාරයකට. ඒ වගේම හැකියාවන් වල අඩුවීමකුත් තියෙනවා. එහෙම කියන්නත් පුළුවන්. හැබැයි ඊට අභියෝගයක් කරලා මිනිස්සු නව නිර්මාණත් මේ ශාස්ත්‍රය හරහා කරලා තිනවා. මේ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා. හරි. Write down some of the information and communication technology related job opportunities. තොරතුරු හා sannivedana තාක්ෂණය සම්බන්ධ රැකියා අවස්ථා කිහිපයක් ලියා දක්වන්න. මොනවාද මේ කම්පියුටර් ෆීල්ඩ් එකේ තියෙන jobs? අපි කම්පියුටර් කියලා කිව්වට මොනවාද මේකේ තියෙන job market එකේ තියෙන job positions? computer programmer, information system analyst, data communication analyst, database programmers and analyst,
application support specialist, mobile application developer, network and system security specialist, network manager and administrator, software engineer, technical sales specialist, technical trainer, telecom manager, telecommunication line installer, website developer, graphic designer, computer operator, data entry clerk. මේ වගේ 100 ගාණක් මේ information technology එක ආශ්‍රිත රැකියා තියෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා. ඉස්සරහට මොන ජොබ් එක කරත් ෆුඩ් සිටි එක කවුන්ටර් එකේ ඉන්න කෙනාට information technology knowledge එක තියෙන්න ඕන. මොකද ATM cards වලින් තමයි visa හරි visa debit card credit card හරහා තමයි ගෙවන්නේ. අපි සල්ලි අරන් යන්නේ නැහනේ. ෆුඩ් සිටි එකට යනකොට දැන් කාඩ් එකෙන් තමයි ගෙවන්නේ, account එකෙන් තමයි අඩු වෙන්නේ. එහෙනම් මේ දේවල් හරියට දැනගෙන තියෙන්න ඕන. කම්පියුටර් ඔපරේට් කරන විදිය, මැෂින් ඔපරේට් කරන විදිය, ඒ වගේම බිල් ගෙවන්නේ ෆුඩ් සිටි වලින්. ඒක නිසා ඒක ඉන්න වැඩ කරන අපි කවුරු හරි කෙනෙක්ටත් මේ ICT දැනුම අත්‍යවශ්‍යයි. social networking sites සමාජ වෙබ් අඩවි මොනවාද මේ? ලොව නන්දෙස ජීවත් වන පුද්ගලයන් අතර අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීමටත්, පොදු අභිරුචි නැති පුද්ගලයන් අදහස් සෝමාරුවට ඉඩ සැලසීමටත්, සුහදතා ඇති කිරීමටත්, පෞද්ගලික අදහස් ඇති කිරීමටත් හැකිවන තෝතැන්නක් ලෙස සමාජ මාධ්‍ය හැඳින්වන්න පුළුවන්. මේක ගැන නම් මට වඩා ඔයාලට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නේද? මම දන්නවා වගේ ළමයි ගත්තොත් එimhe 90%ක් විතරම නේද? WhatsApp එකේ ඉන්නවා නේද? ඔන්ලයින් තමයි ඉන්නේ ගොඩක් වෙලාවට. Facebook නැතත් WhatsApp එකේ නම් ඉන්නවා. right. නේද? අධ්‍යාපනය ලැබීමේ මුවාවින් ඉන්නවා. අවුලක් නැහැ, හොඳයි. Social media is a place where people from all over the world can interact, allow people with common interests to communicate, make friends and create personal ideas. මේකත් හොඳයි. නැත්තම් මේක ඉන්නකොට තමයිනේ අපේ දුක, හිතේ තියෙන වේදනාව, සතුට, සන්තෝෂය, හැඟීම් බර බව මේ දේවල් අපි WhatsApp එක හරහා නේද ෂෙයා කරගන්න ඕනේ. ඔය එකත් එක පැත්තකින් හොඳක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඉතින් මේ දේවල් ඔයගොල්ලන්ට අත්දැකීමක් තියෙන නිසා මම ගොඩක් මේක ගැන කතා කරන්න යන්නේ. මෙමගින් සිදුවන සේවා කීපයක් ලියා දක්වන්න. write down some of the service involved. ලාභදායීව තම නිෂ්පාදන අලෙවිකරණය කර ගැනීමට සමාජ වෙබ් අඩවි යොදාගත හැකිය. බ්ලොග්ස් මගින් පුද්ගලයන්ට තම තමන්ගේ දෛනික අත්දැකීම් හෝ සමාජයේ සිදුවන අකටයුතුකම් ඉදිරිපත් කිරීමටද, ඒවා කියවා වෙනත් අයගේ අදහස් දැක්වීමද කළ හැකි. සංවාද මණ්ඩප නොහොත් මාර්ගගත සංවාද මණ්ඩප ෆෝරම් සමාජ වෙබ් අඩවි මගින් ලබා දෙන තවත් සේවා. chat කරන්න පුළුවන් අපිට. You can use social networking site to market your product profitable. Blogs allow people to present their own daily expenses or socialize, read them and comment on others. Forums or online forums are another service offered by forums. දැන් අපි සල්ලි දීලා නේද අපි කොහරි තැනක් ප්ලේස් එකක් අරගෙන කඩයක් දාන්න ඕනේ නැහැ. ඔන්ලයින් ගොඩාක් බඩු විකුණන්න පුළුවන්. අපි Facebook එකේ account එකක් හදාගෙන page එකක් හදාගෙන අපේ production එක page එකේ දාලා group වල share කරනවා. දැන් හැමෝම කරන්නේ එහෙම. මොකද වෙන්නේ? තැනක් තියෙන්න ඕනේ නැහැ. අපිට ගෙදරටම delivery service එකක් කරා ගෙදරටම service එක දෙන්න පුළුවන්. මේ නිසා තමයි මේ facility එක ඇවිල්ලා තියෙන්නේ. අපිට මොනවා හරි නොදන්න ඕන දෙයක් ගැන Facebook එකේ page වල තියෙනවා. කෑම උයන එක, සාත්තු ගැන, මල් ගැන මම දන්නේ Facebook එකට ගියාම මම හිතන්නේ පුදුම විදියට ඒක ඩෙවලොප් වෙලා තිනවා මේ වෙද්දි. ඒක හොඳ දෙයක්. නැත්තම් අපි කී දෙනෙක් පස්සේ යන්න ඕනද මොන හරි දෙයක් දැනගන්න ඕන උනා. රයිට්. ඉතින් මේකත් ලොකු සේවාවක්. ඊළඟට තියෙන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණයේ සමාජ විරෝධී ලෙස භාවිතය. Anti-social use of information and communication technology. අපි එහෙමනේ නේද? අපි මේ තාක්ෂණයක් ආවොත් ඒක අනිත් පැත්තට ගන්න තමයි ෆුල් try එකක් දෙන්නේ. හැක් කරන්නේ කොහමද? කාගේ account එකට ගිහිල්ලා බලන්නේ කොහමද? ඒකේ තියෙන ඒවා ගන්නෙ කොහමද? ෆොටෝ එකක් අරගෙන edit කරලා ආයි නේද? ඔපදූපයක් විදියට ආයි දාන්නේ කොහමද? නේද? ඒව තමයි අපි හරි වෙනස් නේද? අපි හරි වෙනස් જાතියක් කියන්නේ ඒකයි. right. හැමෝම නෙමෙයි. මං ගාව ඉන්න ළමයි ටික නම් හොඳයි. හරි. කොහොමවත් කමක් නැහැ. සමාජ වෙබ් අඩවි අයිතු ලෙස භාවිතා කිරීම නිසා ඒවා සමාජයේ පිළිලයක් වී ඇත. මේවා cyber crimes නොහොත් හිංසන ලෙස හැඳින්වේ. Social networking sites have become a nuisance to society due to their misuse. These are called as cyber crimes. එවැනි cyber අපරාධ කීපයක් ලියා දක්වන්න. Write down some such cyber crimes. අනවසරයෙන් පුද්ගලයන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා.
upload other image without permission, giving publicity to information that can harm a person reputation. පුද්ගලගේ කීර්ති නාමයට හානි වෙන ආකාරයේ පුරාවර්ත ප්‍රචාරණය කරනවා. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි නේද? අරන් අපි කාගේරි ෆොටෝ එකක් කරන් තව කාගේරි නේද? වෙන ඇඟක් දාලා එඩිට් කරලා බට් කරලා විල දානවා Facebook පාස්වර්ඩ් අරෝ මේ හොයාගෙන. ඉතින් මේ වගේ නිසා දැන් ගොඩක් වෙලාවට එන්ට්‍රි දාලා ලංකාවේ තියෙන විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව කියලා එකක් මේක දැනුවත් කරාට පස්සේ ඒ හරහා ගිහලා ඒගොල්ලන් මේකට නීති අනුකූල පියවර ගන්නවා. දැන් ඒක ටිකක් දියුණු කරලා තියෙන ඒ තත්ත්වේ. පුද්ගලයන් නොමගැයීම සඳහා ව්‍යාජ තොරතුරු ඡායාරූප අන්තර්ජාලයේ පළ කිරීම සහ පෞද්ගලිකත්වයට හානි පැමිණවීම, misleading people with wrong information and image about other published on the internet to cause personal discomfort, using social media to give out false information and thereby attract others to attack others to the finally destroy lives, using unfair means to gain access to others' personal accounts and stealing personal information. කූට උපක්‍රම උපයෝගී කරගෙන පෞද්ගලික ගිණුම් වෙත පිවිස පෞද්ගලික තොරතුරු ගන්නවා, කාඩ් නම්බර්ස් ගන්නවා, අරගෙන සල්ලි ගන්න පුළුවන්. මේ වගේ අපිට උදව් කරන මාවෙන් ඇවිල්ලා අපිට තට්ටු කරලා යන්න පුළුවන් නේද? මේ වගේ දේවල් තියෙනවා ගොඩක්. ඒ නිසා අපි හැමතිස්සෙම වෙබ්සයිට් එකක් බලද්දී https එක තියෙනවද කියලා බලන්න ඕනේ. සේෆ්ටි වෙබ්සයිට් එකක්ද? මෙන්න මෙහෙම බලලා තමයි අපි මොනවා හරි එකක් ඕඩර් කරනවා නම් හරි පේමන්ට් එකක් කරනවා නම් හරි කරන්න ඕනි. සමාජ ජාල භාවිතයේදී ප්‍රවේශම් වන්නේ කෙසේද? How can we protect ourselves from using social media? අන්තර්ජාල කටයුතු සඳහා සමාජ ජාල තෝරාගැනීමේදී ප්‍රවේශම් වෙන්න ඕනි. Be careful in selecting social media over the internet. විශේෂයෙන් ඔය Facebook වගේ දේවල්, Instagram වගේ දේවල් වල ඉන්න ෆොටෝස් ගැන ඇත්ත නෙමෙයි ඒ ඉන්නේ. නේද? සමහර විට පිරි ළමයි ඉන්නවා ගෑල් ළමයින්ගේ නම් වලින්. නේද? ගෑල් ළමෙක් රික්වෙස්ට් එකක් දැම්මට පස්සේ ඇක්සෙප්ට් කරනවනේ ඔයාලා. ඊට පස්සේ කන්ටැක්ට්ස් හදාගෙන ගිහලා කරදරේ වැටිච්ච අවස්ථා මට ඇවිල්ලා පෞද්ගලිකව කියලා තියෙනවා. ඒක නිසා මේ සම්බන්ධව ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඔයාලට ඒක නොතේරුණාට ඉතින් ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ යාළුවොත් එක්ක විතරක් මේ සෝෂල් මීඩියා යූස් කරන්න. මේක ගොඩක් ලංකාවේ මේ ඇතුලේ වෙන දෙයක්. ඊළඟට ඊමේල්ස් අපිට කම්පනීස් වලින් නොදන්න අයගෙන් ඊමේල්ස් ආවට පස්සේ විවෘත කරන්න යන්න පුළුවන්. ඒක වෛරස් එකක් වෙන්න පුළුවන්, ට්‍රෝජන් එකක් වෙන්න පුළුවන්, මැල්වෙයාර් සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්. ඊළඟට සෝෂල් නෙට්වර්කින්ග්ස් වලින් අපිට දෙනවා ෆ්‍රී ඔයගොල්ලන්ගේ මොබයිල් ෆෝන් එක ස්කෑන් කරගන්න. ෆ්‍රී දෙන්නේ කම්පියුටර් එක ස්කෑන් කරගන්න කියලා ෆ්‍රී දුන්නාම අපි ඒක ෆ්‍රී දෙනවා නම් අපි ඕනේ ඕන උන්න සන්නිපාතයක් හරි ගන්නවනේ. එහෙමයි. අපි හරි වෙනස්. ඉතින් අපි අරගෙන ෆ්‍රී චෙක් කරනවා. බලනකොට ඉෂුස් වගේකුත් තියෙනවා. ඊට පස්සේ කියනවා සල්ලි ගෙවලා මේ ඉෂුස් ටික හදාගන්න. සල්ලි ගෙවුවේ නැත්නම් අර සොෆ්ට්වෙයාර් එක අන්ඉන්ස්ටෝල් කරන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට නොමිලේ දෙනවා කියලා කම්පියුටර් එකට ඇවිල්ලා ඒකේ තියෙන වැදගත් කියන data ටිකක් හොරකම් කරන් යනවා. අපි දන්නෙත් නෑ අර ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට. සෝෂල් මීඩියාස් පාවිච්චි කරද්දි ගොඩක් හිතන්න. මොකද අපේ රටේ ඔයාලා අපි ගොඩක් අපේ ලංකාවේ ගොඩක් ඉමෝෂනල් නේද? හරි සංවේදී වෙන කෙනෙක්ට අහු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන් ඔයාලා පුංචිනේ තාම අවුරුදු 16යි නේද? ඔයගොල්ලන් හිතුවට ලොකුයි කියලා නේද? එහෙම නෑ. ඒක නිසා එහෙම ප්‍රමාණය වැඩි. සම් බොහොම පරිස්සමෙන් මේ ටික පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. පාවිච්චි කරන්න ඕන අනිවාර්යයෙන්. හැබැයි සේෆ්ටි එකකුත් එක්ක. රයිට්. ඊට පස්සේ ප්‍රශ්න දෙකක් තියෙනවා පුංචි. මේ ප්‍රශ්න දෙකට උත්තර ලියන්න. උත්තර ලියලා අපි මේ ටියුට් එක සම්පූර්ණ කරන්න. එහෙනම් අපි ලබන මාසේ මුල් සතියේ හම්බ වෙමු. MCQ ටියුට් එකත් එක්ක ලබන මාසේ මම කෝල් එකක් දෙන්නම්. WhatsApp දාන්නම්. දැම්මට පස්සේ ඔයාලා ඇවිල්ලා ටියුට් එක කලෙක්ට් කරගෙන යන්න. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. පරිස්සමින් ඉන්න.